ආයිබෝන් සුබෝදෑසනක් බොහොම ආදරෙන් ලෙන්කතුකමෙන් අපි සහෘදයා වැඩසටහනට ඔබ පිළිගන්නවා. මේ සහෘදයන් අපි සොයා යනවා. අපිට බොහොම අපූර්ව සහෘදෙක් අදත් මුණ ගැහෙනවා. අපි ඔහු කතා බහට එකතු කරගන්නට සූදානම්. සාහිත්‍ය පිළිබඳව අපි නිරන්තරයෙන්ම සහෘදයා වැඩසටහන තුළ විශේෂාංගය තුළ කතා බහට ලක් කරනවා. සාහිත්‍යශභාවය කියනකොට අපිට මේ ශබ්දයත් මේ රසයත් එකට කැටි කරගත් තැන ඒ ඊතා අගනා සාහිත්‍ය බිහි වෙනවා, සාහිත්‍ය නිර්මාණය වෙනවා. ඒ සාහිත්‍ය තුල තවත් එක් අංගයක් තමයි කවිය කියන්නේ. අපේ අතීත ගැමියා ඒ නිර්වාජත්වය, ඒ සියලු දේ එලි කරන්නට, Tamanගේ සුඛ සෝමනස්යන්, දුක්ඛ දෝමනස්යන් මේ සියල්ල භාෂාවෙන් සමාජගත කරා, කවියෙන් සමාජගත කරා. ඒ හරි අපූර්ව සංකල්පනාවක්, ඒ අපූර්ව ගැලපීමක්. අපි සූදානම් කවිය ගැන කතා කරන්නට. ඒ කවිය ගැන කතා කරන්නට සුදුසුම පුද්ගලයා අපි හිතනවා අපි මේ මැදිරියට කැඳෙව්වා කියලා. බලන්න ඔහුව. ඔහු තමයි නූතන පරපුරේ හරි අපූර්ව කවියෙක් වන ඔහු මිගාර බමුණුසිංහ. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔව්. මේ කවිකාරයෙක් එක්ක අද කතා බහ තියෙන්නේ. හරි සුන්දර වෙයේ කතා බහ, හරි අපූර්ව වෙයේ කතා බහ. මොකද කවියෙක් කියනකොටම අපිට ඒ සුන්දර බව අපි හිතා ගන්නවා මිගාර. හේතුව මේ කවි හිතක්, කවියෙක් ගාව තියෙන ඒ සංවේදීතාවය, ඒ සුන්දර බව, ඒක හරි අමුතු එකක්. ඒ කවිය රස විඳින, කවිය අහන, කවිය දකින බලන කෙනෙකුට ඒක දැනෙනවා. මේ මෙහෙම මිනිස්සෙක්. මේ තමයි මේ චරිතය. මේ චරිතයට මෙන්න මේ දේවල් ටික සමාජය තුළින් අතපත ගාගෙන යන්නට පුළුවන් හරි ලස්සන ගමන් මාර්ගයක් තියෙනවා. මොකක්ද ඔබට දැනෙන්නේ කවියෙක් වීම සම්බන්ධ? එකක් තමයි පළමුවෙන් මම කවියෙක් වීම සම්බන්ධයෙන් අභිමානයක් තියෙනවා. අනික සතුටුයි නිතර හිතන දේවල්, දකින දේවල් සිතුවිල්ලක් විදියට අහකට දාන්න නැතුව කොල්ලයකට කුරුටු ගාලා ඒක තවත් කෙනෙකුට කවියක් විදිහට කියවන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව හිතේ තියෙන ගොඩක් සතුටක්. ජාතික හිටිවන කවි තරඟාවලියේ විශිෂ්ටතම කවියාට හිමි සම්මානය ලබා ගන්නවා. ඔහු 2019 වර්ෂයේ රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙනවා. සම්මාන ලබන්න සුදුසු, ලැබිය යුතු මිගාර බමුණුසිංහ. සම්මානය ගැන මොකද කියන්නේ? සම්මානයකට පාත්‍රවීම කියන්නේ කවියෙකුට තවත් අභිමානයක්. ඔහුගේ කාව්‍ය සහ සාහිත්‍ය දිවියේ එක මන්සලක් කියලා මං හිතනවා. නමුත් කවි ලිවිය යුත්තේ හෝ හිටිවන කවි කිවිය යුත්තේ හෝ කවිය වෙනුවෙන් හෝ සාහිත්‍ය වෙනුවෙන් හෝ කිසියම් වූ සාහිත්‍ය චාන්ද්‍රයක් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ සම්මාන ලැබීමටම නොවේ. ඒක නිසා සම්මානය ලැබීම හොඳයි. හැබැයි කවිය කියන්නේ ඒක නෙමෙයි. එතනින් එහාට ගිය දර්ශනයක්. ඒ දර්ශනය ගැන අපි කතා කරමුද? කවිය කියන මේ ඔබේ දැක්ම, කවිය ඔබ දකිනවා ඊට එහා ගිය විශාල වපසරියක් තුළ ඔබ මේක විහිදා දක්වනවා. ඔබට අනුව සාහිත්‍ය තුළ මේ අංගයක් වන මේ කවිය ඔබට දැනෙන්නේ කොහොමද මිගාර? කවිය කියන දේ පුංචි කාලේදී මට දැනෙන්න පටන් ගත්තා. ඒකට පළවෙනි කාරණේ තමයි මට කවියට ගොඩක් නෑකම් කියන පරිසරයක් මගේ නිවස තුළම තිබුණා. මගේ ගම තුළම තිබුණා. උදාහරණයක් විදිහට කියනවා නම් මගේ තාත්තා ගත්තාම කොළඹගේ කවියෙක්. ඔහුට නිතර ගේ ඇතුලේ කවි කියන, අපි වෙනුවෙන් කවියක් ලියන පුරුද්දක් තිබුණා. මතකෙටනවා තාත්තා ලියපු කවියක්, මේක පොඩි කාලේ මං වෙනුවෙන් ඔහු ලියපු කවියක්. මං කියන්නම් ඒක. ලස්සන කුරුල්ලන් සමනලයින් පස්සේ පොඩි පුතු දුවයි ගෙමිදුල දහවල තිස්සේ එළියට පැන නටයි මොරසූරන වැස්සේ හෙන හඬ ඇසී පමණයි පුතු පසු බැස්සේ. අන්න ඒ කියන බොහොම අපූරු පියෙකුගේ ආදරයත් එක්ක අපේ අම්මත් ඇවිල්ලා කවියට ආදරෙන් එකතු වෙච්ච කාන්තාවක් වුණා. ලංකාවෙන් එළියේ බටහිර කවි අධ්‍යයනය කිරීමේ සහ නූතන කවි අධ්‍යයනය කිරීමේ ලොකු සිරිතක් මගේ අම්මට තිබුණා. ඔන්න ඔය කියන අම්මගේ සහ තාත්තගේ කවි අඩිතාලමත් එක්ක નિરાයාසයෙන්ම කවිය මගේ ඇඟට එන්නත් උනා. ඒක තමයි කවියේ ගමන් මග. එහෙම තමයි කවිය දැනෙන්න පටන් ගත්තේ. අදටත් ඒ විදිහටම කවිය ජීවත් වෙනවා. මේ කවිය සහ හිටිවන කවියට අපි ආවට පස්සේ
මේක විකාශනයක්නේ. මේ විකාශනය සිද්ධ වුණ මේ ප්‍රමාණය සහ සිද්ධ වුණ ආකාරය මම හිතනවා මේ ඔබට තමයි මේක විස්තර කරන්නට පුළුවන් ඔබේ දැනුමත් එක්ක. කොහොමද මේ විකාශනය ඇති වෙන්නේ? අපි මේ සාහිත්‍යයට ඇලුම් කරන පිරිසක් විදිහට සූදානම් මේ දැනගන්නට. ෂණිකව නැත්නම් හිටිවනයෙන්ම කියන කවියට අපි හිටිවන කවිය කියලා කියනවා. හිටිවන කවිය මූලිකම අංගය තමයි ශබ්ද මාධූර්යය. මේක නිවැරදි මාත්‍රා අනුකූලව ශබ්ද මාධූර්යයට මුසු වෙලා සහෘදයා කරා රැගෙන යන කවියක් බවට පත් වෙනවා. ඒත් එක්කම එලි වැටක් එලි සමයක් තියෙනවා. හැබැයි අපි කතා කරන තරම් සරල නෑ මේ හිටිවන කවිය. උදාහරණයක් මතක් වෙනවා මාකඳුරේ ගුණවර්ධන කියන ලංකාවේ සුප්‍රසිද්ධ හිටිවන කවිය. එක්තරා අවස්ථාවකදී කියපු හිටිවන කවියක් මම ඔබට කියන්නම්. තරුණියක් නැති ගෙදර හරියට මල් ගසක් නැති මිදුල වාගේ මල් ගසක් නැති මිදුල හරියට දෙවිරුවක් නැති දෙවොල වාගේ දෙවිරුවක් නැති දෙවොල හරියට පුන් සඳක් නැති අහස වාගේ පුන් සඳක් නැති අහස හරියට තරුණියක් නැති ගෙදර වාගේ. බලන්න කොච්චර අපූර්වද කවිය කියන එක. ඒත් එක්කම තමයි හිටිවන කවියාට තමන්ගේ කාව්‍ය අනුභූතිය හමුවේ කවිය පදබැඳ ගන්නට හමු වෙන්නේ ඊටාම කෙටි කාලයක්. කවිය කොහොමටත් පරිකල්පනයේ අතින් සාමාන්‍ය සහෘදයකට වඩා වෙනස් වෙනවා. හැබැයි හිටිවන කවියාගේ කාව්‍ය පරිකල්පනය ඊට වඩා ශීඝ්‍රයි. එයා ගොඩක් වේගවත්. ඔව්. ඒ වේගවත්කම නිසාම මිගාර බමුණු සිංහත් ඉතා වේගෙන් කවි ජීවිතය තුළ කවිකාර හැඟීම් එක්ක ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒකට හොඳම නිදර්ශනය තමයි මේ සිසිර සඳ ලං වූ දිනේ සිට මිගාර බමුණු සිංහාතින් මේ කාව්‍ය සංග්‍රහය නිම වෙනවා. මේකේ හරි අපූරු කවි ගණනාවක් තියෙනවා. ඉතින් මේ මගේ සිත්ගත් කවියක් මන් තෝරා ගන්නම් පොඩ්ඩක් කියන්නට. නාඳුනන හිතවතියගේ කවිය. මා තෝරා ගන්නවා මේ කවිය ඔබට කියන්නට. මේකේ මේ මුලින්ම අවස්ථා සම්බන්ධව පුංචි කොටසක් මුල් පද පෙළ තුල තියෙනවා. ඈත ඉඳගෙන අතවනයි නුඹ සීත හිම කන්දේ රතු පබළු මල් මාලයක් ඇයි ගෙල වටේ බැන්දේ මත් වෙලා අමු මීවිතෙන් ඇට මිදුළු නලියන අතින් කිසිම දිනයක මීට පෙර නෑ නුඹට පෙන් බැන්දේ පින්න මල් වැට බැනෙන තාලෙට ඇයිද කීවේ ඇයිද කවි කීවේ ඈතින් ඉඳන් නැලවෙන මල් වැටපින්න වෙනදා වගේම එක තාලෙට හිනහෙන්න පාවඩ වගේ අතුරා රතු කැටගොන්න මැයිමල් ගහම මට මල් මඩමක් වෙන්න කාලය සුළං රැල්ලක් මෙන් පැන යාවී තනිකම හිතට යලි දවසක වද දේවි වැగిරෙන කඳුළු මල් හංගා හිනහෙවි ආයෙත් මම නුඹේ කවියට පැරදේවි. බොහොම අපූරුයි මිගාර. මේක තමයි මේ සාහිත්‍ය. මේක තමයි ඒ ඔබේ හදවත, ඒ ඔබේ හිත පෑනක් අරගෙන, කොලයක් අරගෙන ඒ හදවතේ තිබ්බ හැඟීම් ටික මේ අකුරු කරලා. ඒක හරි අපූර්වට අපිට කියවන්නට පුළුවන්, අපිට රස විඳින්නට පුළුවන්. ඒක තමයි මේ කවියන්ගේ එහෙම නැත්නම් සාහිත්‍යයට ඇලුම් කරන්නන්ගේ මේ හදවතේ තියෙන මේ සංවේදී බව අපිට දැනෙන්නේ. ඒකයි මම මුලින්ම ඔබ හඳුන්වා දෙනකොටත් ඒ කාරණාව කියන්නේ. මේ පොත ලියවෙන්නේ කොහොමද? මේ පොතේ තියෙනවා මේ ඔබේ ජීවිතය හා සම්බන්ධ වුණ සමහර කාරණාවන් අකමැත්තෙන් උනත් කවියකට පෙරලපු. අපි මේක පොත ගැන කියමු. කවියෙක්ගේ පළවෙනි කවි පොත කියන්නෙම ජීවිතයේ සුන්දරම මොහොතවල් අමතක නොකළ හැකි අත්දැකීම් වල එකතුවක්. ඒක මගෙත් එහෙම තමයි. මේක මගේ පළවෙනි කාව්‍ය ග්‍රන්ථය 2018 අවුරුද්ද තමයි පොත එළි දක්වන්නේ. බොහෝ කාලයක ඉඳන් ලියපු කවිවල 14ක් ඔය පොත ඇතුළේ තියෙනවා. දැන් මේ මට පොඩ්ඩක් ඒ සංවේදී කාරණාවලින් ඔබට ගිහිල්ලා ඔබෙන් අහන්නට හිතුණා. මම හිතනවා මේ ඔබට මේ සම්බන්ධව හිටිවන කවිය හෝ සාහිත්‍ය හෝ මේ දැනුම් සම්භාරය තුලින් මම මේ ප්‍රශ්න කිහිපය ඔබෙන් අහන්නට හිතුවා. මේ දේශපාලනය සහ කවිය ගත්තට පස්සේ අපි දැකලා තියෙනවා මේ මට මතක හැටියට මම ඉතාමත් කුඩා කාලේ
එක්තරා නාලිකාවක වැඩසටහනක් විකාශය වෙනවා හිටිවන කවි. මේ හිටිවන කවි සංකල්පනාව දිගින් දෙකටම රැඳී තිබෙන්නේ දේශපාලනය මත. සහ සමහර දේශපාලන චරිත කවින් වූවා. කොහොමද මේ සැසඳීම ඇති වෙන්නේ? මේක ගැළපෙන සුසංයෝගයක්ද කුමක්ද ඔබ දකින විදිහට? අමා හිටිවන කවිය කියන්නෙම ලංකාව ජන සංස්කෘතිය තුළින් ජන විඤ්ඥානය තුළින් අපේ ගැමියා තුළින් බිහිවෙච්ච කලාවක්. ඒ කලාව පෝෂණය වෙනවා 1920 වගේ කාලේ ලංකාවේ බිහිවෙන ද්විභාෂා උගතුන් අතින්. අගනුවර තරුණ කවි සමාජය වැනි කවි සමාජ හරහා සහ ඒ කාලේ ලංකාවේ බිහිවෙච්ච විමලනන්ත කුමාරගම, පී.බී. අල්විස් පෙරේරා, මීමින ප්‍රේමතිලක වගේ කවියන් අතින් කොළඹ කවිය පුදුමාකාර විදිහට වටිනාකමක් සහ දියුණුවකට පත්වෙනවා. ලංකාවේ හැමතැනම ඉන්න සහෘදයන් කොළඹ කවියට වශී වෙනවා මෙන්ම කොළඹ කවියට ප්‍රේම කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සාගර පලන්සූරිය කවියාගේ සුදෝසුදු කවිපත පිළිගන්නවා ලංකාවේ කවිය සිංහල කවිය කියවන සහෘදයින් අතර වැඩියෙන්ම අතින් අතට ගිය කවිපොත හැටියට. ඔබට මතක නම් ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් නුබල දෙන්නම මාගේ නොවේද සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද කියමින් සැනසුවා සුමීරි බස් පොළඳ. සාගර පලන්සූරිය ප්‍රේමය ගැන ඒ විදිහට තමයි සුදෝසුදු කවිපත ඇතුලේ කියන්නේ. ඉතින් ඔන්න ඔය කියන කවිය දේශපාලනීකරණය වෙනවා නොවේ කවියන් දේශපාලනට පිවිසෙනවා. ඒ කියන්නේ කවියන්ට තිබුණ ජනප්‍රියතාවය තුළ පස්සේ කාලෙදී 1950-60 දශකවල කවියන් දේශපාලනයට එනවා පමණක් නොවේ ලංකාවේ මන්ත්‍රණ සභාවේ ඒ කාලේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභාවේ කවියන් පවා മന്ത്രി අසුන් වල වැඳුමුණ කාලයක් තිබුණා. අපි උදාහරණ විදිහට දන්නවා සෝමවීර චන්ද්‍රසී කවියා, යූ.බී. තෙන්නකෝන් කවියා, සාගර පලන්සූරිය වගේ කවියන් ලංකාවේ දේශපාලනය ඇතුලේ කවි කිව්වා පමණක් නෙවෙයි දේශපාලඥයින් විදිහට කේස් කියන්නේ දේශපාලඥයෙක් කවියෙක් සහ පාලක්. දැන් එතකොට මේ විගාර අපි නූතන කවිය ගැන කතා කරමු. නූතන කවියට දැන් මොකද වෙලා තියෙන්නේ? නූතන කවියම මේ මොහොතේ වඩා දියුණුවට පත්වෙන සාහිත්‍ය ශානරයක් විදිහට ලංකාවේ සහෘදයින් අතර ජනප්‍රියවෙන් පවතිනවා පමණක් නොවේ ලංකාවේ බොහෝ පළාත්වලින් ගොඩාක් තරුණ පරපුර කවියට එළඹමින් තිබෙනවා සහ කවි කියවීම පටන් ගන්න තිබෙනවා. උදාහරණයක් විදිහට ලක්ෂාන්ත අතුකෝරළ, මහින්ද ප්‍රසාද් මස්සිඹුල, ටිම්රාන් කීර්ති වගේ කවියන්ගෙන් පස්සේ මේ මොහොතේ ඩොමිනික් චන්ද්‍රසාලී, ලහිරු කිතලගම, ලහිරු කරුණාරත්න වගේ තාරුණ්‍ය නියෝජනය කරන කවියන්ගේ කවි කියවීමට තරුණ පරම්පරාව මහත් රුකුලක් සහ මහත් ආශාවක් දක්වනවා. ඒක කවියේ ප්‍රගමනය සහ හෙට දවසේ කවිය වෙනුවෙන් ඉතාම සුභවාදී තත්ත්වයක් විදිහටයි මම දකින්නේ. හරි. දැන් මිගාර අපි මුලින් කතා කරනවා මේ සාහිත්‍ය එකතු වෙන්නේ කොලයකට. අපිට එහෙම සාහිත්‍යයක් තියෙනවා. අපිට එහෙම මහා සාහිත්‍යයක් තිබුණා. මේක කියවන්න සහ නොලියුණු දේවල් ලියන්නට ඔබ ඔය කියන දේ මේ තරුණ පරපුර වැළඳ ගන්නට ඕනේ. මේ අසූපිරු තැන්වලින් මේ රැගෙන ආපු සාහිත්‍ය නැවතත් ඉදිරි අනාගතයට සම්ප්‍රේෂණය කිරීමේ වැඩපිළිවෙලකුත් තිබිය යුතුයි. මේ කාරණාවේදී දැන් අපි යනවා විද්‍යාව හා තාක්ෂණය මේ සියලු දේවල් අපි පාවමින් අපි මේවත් එක්ක ගැටෙමින් සහ මේ ගෝලීය තාක්ෂණය අපි මේ සියල්ල අරගෙන යනවා. මෙහෙම යන කාලෙක ඔබට වගේ මේ වගේ පොත් මුද්‍රණය වෙන්නට අනාගතේ කොතරම්නම් ඉඩකඩක් තිබෙනවද? සයිබර් අවකාශය කියන්නේ සාහිත්‍යයට ඉඩකඩක් තිබෙන තැනක්ද නැද්ද ඔබ දකින විදිහට? මම දකින සයිබර් අවකාශය කියන්නේ සාහිත්‍ය තාරුණ්‍යයට පමණක් නොවේ. තාරුණ්‍ය ඉක්මවා ගිය වයස්වල බොහෝ අයට සමීප කරවීමට හොඳ මාධ්‍යයක් විදිහට. මුහුණු පොත හරහාම කවියට එළඹිලා කවි ලියලා ප්‍රචලිත වෙච්ච කවියන් අපි දන්නවා සහ ඔවුන්ගේ කවිය බොහොම ආදරයෙන් වැළඳ ගනිමින් සිටිනවා. උදාහරණයක් විදිහට ඉලක්ෂ ජයවර්ධන කියන කවියා සයිබරය හරහාම ජනගත වෙච්ච කවියෙක් විදිහට මම දකින්නේ. එපමණක් නොවේ අනාගතයට කවිය රැගෙන යාමේදී අපි දන්නවා මුද්‍රිත දේවල් වලින් ටික ටික අයින් වෙන කාලයක් මේක. හැබැයි කවිය සයිබරය තුල හෝ අන්තර්ජාලය තුළ තියෙනවා කියන්නේ හෙට දවසේ කවිය වෙනුවෙන් සුබ දැක්මක්. මොනයම් හෝ තාක්ෂණික මෙවලමක් තුළ මොනයම් හෝ අපිකට කියනවා ප්ලැට්ෆෝම් එකක් මත මේ
කවිය හෝ මේ සාහිත්‍ය හෝ රඳා පැවැත්මේ කිසිම ගැටලුවක් නැහැ කියන තැන. ගැටලුවක් නැහැ. කෙසේ හෝ මේ සම්ප්‍රේෂණය වීමයි අවශ්‍ය වෙන්නේ. අපි චරණ ගැන කවියක් කියමුද? කියමු. මොකද මේ චරණ ටීවී අපි මේ වෙන විට මේ සාහිත්‍ය සහ මිනිසුන්ගේ හැඟීම් දැනීම් එක්ක මේ තියෙන හැම දෙයක් මත පතගාමින් විවිධ වූ විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කරගෙන වැඩසටහන් කිහිපයක නියැලෙමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ සමාජය තුළ මේ අපි මේ කියන සිස්ටම් එක මේ කියන සම්ප්‍රදාය බිඳ දමමින් අපේ අතීතයේ තිබ්බ සමහර දේවල් අපි දැකපු දේවල් රජකාලයේ දේවල් නම් අත පතගාගෙන නැවතත් අර ඉතිහාසය අලුත් වෙමින් පවතින කාලෙක අපි මේ දේවල් ටික ඉෂ්ට කරනවා කියලා. ඒ නිසා මට හිතුණා චරණ ගැන හිටිවන කවියක් අහන්න. රැකගත යුතු දෙයක් රැක ගනිමින් පරණ සාහිත්‍ය සේවයට නව අරුතක් කරන යොදමින් අනාගතයට සුබ රැකවරණ ඔබ ඔය කරන දේ මෙහි අගයමි චරණ. ඒ තමයි මේ දක්ෂකම කියන්නේ. මේ ඔහු සතු හැකියාවන් බොහෝයි, ඔහු සතු දක්ෂතාවයන් ටික බොහෝයි. මේ මැදිරිය මොවුන්ට විවෘත නොකර අපි වෙන කාට විවෘත කරන්නටද? ඉතින් මේ ඔබට සුබ පතනවා, ජයෙන් ජයම පතනවා. මේ හැකියාවන් ටික, මේ දක්ෂතාවයන් ටික තාමත් එලිපෙහෙලි වෙනවා අඩුයි කියලා අපි විශ්වාස කරනවා. මේ තව කවියක් තෝරගන්නට හිතුණා ඔබේ. මේ යානි කියන්නේ මේ ජාත්‍යන්තර මට්ටම එහෙම නැත්නම් ලෝකයේ සිටින සුප්‍රසිද්ධ සංගීතඥයෙක්. මේ අපිට තාමත් යානි බිතෝවන් වැනි සංගීතඥයන් ලං කරගන්න, කිට්ටු කරගන්න සමහත් චරිත නැහැ කියලාත් වෙලාවකට හිතනවා. හැබැයි අපි මේ පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වීමත් සමගම අපි විශ්වාස කරනවා ඒ වගේ තැනක් සැදී කියලා. යානි ගැන ලියන්න හිතුනේ ඇයි? මේ කවිය කියවලම ඉන්නද? කවිය කියලාම ඉන්න. කවිය මාතෘකාව යානි. ලෝකෙටම සංගීතේ කියා දෙන උඹ මට පුදන මිහිරි තනු නිදි නැතිවම මම තලු මරනකොට අපි හරි ළඟයි බං. උඹ ගහන පියානෝ පාට් ටිකට සැමුවෙලා දෙන වයලින් ආතල් එකට මං හැංගිලා අඬනවා මචං. උඹ වයන කවිය ලයිව් අහන්න තරම් මගේ සාක්කුව පිරුන් නැති වුණාට උඹ මක් කරන්නද මචං. ඇමරිකාවේ ඉඳන් සාමයට, ආදරයට, ගිම්හානයට උඹ උගන්වන මියුසික් තියරිය මට ටිකක් තේරුණාට මම මක් කරන්නද මචං. කවියෝ හරිම මේ අර මොකක්ද ඒකට කියන්නේ? අභ්‍යාජයි. ඒක මේ ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මේ එන දෙයක් කියලා අපි හිතනවා. ඒ ලේ වල තියෙන ඒ ජානමය අදහස් කියලා. මේ දැන් මේ විදිහට මේ යානි කියන මේ කවිය ඇතුලේ මට දැනුණ දෙයක් තමයි මිගාර මේකේ වචන ගත්තට පස්සේ මේකේ තියෙනවා මේ පියානෝ පාට් ටිකට වයලින් සැමුවෙලා දෙන වයලින් ආතල් එකට මම හැංගිලා අඬනවා මචං. උඹ වයන කවිය ලයිව් අහන්න තරම්. ඊට පස්සේ උඹ උගන්වන මියුසික් තියරියට මට ටිකක් තේරුණාට මම මක් කරන්නද මචං. මේ වචන ටික ගත්තට පස්සේ මේ හුදෙක් අපි රසවින්දනය කරන කවියේ තිබෙන භාෂාවට වඩා වෙනස් භාෂාවක් ඔබ මේට යොදාගෙන තියෙනවා. මට එන්නට ඕනුනේ එතනට. මේ භාෂාව හැසිරවීම සම්බන්ධව කවිය තුල රීති පද්ධතියක් තියෙනවාද? ඒ රීතියට අනුගත විය යුතුද? නැත්නම් මේ ආකාරයේ මේ ආරෙන් ලියනකොට ඒ ගැටලුවක් නේද? අපි නිසඳස් කාව්‍ය සසඳස් කාව්‍ය විදියට අපි මේ දෙක වර්ගීකරණය කරගන්නවා. ඔබේ දැනුමත් එක්ක මිගාර අපි මේක ටිකක් පැහැදිලි කරගමු. මම යානි කවියෙන් එන්නම්.
යානි කවිය කියන්නේ අමා මට හිතෙන මගේ අතිශය පුද්ගලික වූ හැඟීම් සමුදායක්. උදාහරණයක් විදිහට කියනවා නම් අපි දන්නවා යානි කියන්නේ ගොඩක් තේමාවන් සංගීතය හරහා ලෝකයට ඉදිරිපත් කරපු සංගීතඥයෙක්. ඔහුගේ සාමය, ගිම්හානය, වර්ෂාව, ප්‍රේමය වගේ ගොඩාක් තේමාවන් අපිට අහන්න පුළුවන් සංගීත ඛණ්ඩ විදිහට. මම ඉතාම ප්‍රිය කරන සංගීතඥයෙක් සහ මම තනි වෙච්ච හුදකලා වෙච්ච වෙලාවට බොහොම කැමැත්තෙන් අහන සංගීතඥයෙක්. එතකොට අන්න ඒ වගේ අවස්ථාවල මගේ හිතට එන්නේ යානි ඇවිල්ලා මගේ ඉතාම කිට්ටු මිතුරෙක් වගේ. මං ඉතාම කිට්ටු මිතුරෙකුට කතා කරන්නේ කොහොමද? ඒ ආකෘතිමය සන්දර්භය තමයි ඔය කවිය ඇතුලේ තියෙන්නේ. දැන් අපි මේ කතාවත් එක්කම අපි ගත්තොත් මේ ජාත්‍යන්තර මට්ටමේ තියෙන මේ විවිධ නිර්මාණ ගත්තට පස්සේ හරි කවිය අපි කියමුකෝ ලංකාවේ කවි සම්ප්‍රදාය හැදිලා තියෙන විදිහ. දැන් ඔබ කලින් සඳහන් කරන ඔබේ මව එක්තරා තැනක මේ විශ්ව භාෂාවක් විදිහට අපි මේ සංගීතය හරි කවිය හරි මේ සියල්ල අතපත ගාලා තියෙනවා. ඔබේ පුංචි කාලේ ඉඳන් ඔබේ නිවස තුල මේ වටපිටාව සකස් වෙලා තියෙනවා. මේ අපේ රටේ ගත්තට පස්සේ අපේ කවියයි අපේ කවි සම්ප්‍රදායයි ඉන්දියානු ආභාෂ ඉන්දියානු සම්භාවය තුල තිබෙන මේ කවියයි මේ රටවල් වල තිබෙන මේ සම්භාවයන් මේ සම්ප්‍රදායන් ගත්තට පස්සේ ඔබ දකින වෙනස්කම් මොනවාද සහ මෙහි අඩුලුහුඬුකම් ඔබ දකිනවද නැත්නම් මේ පවතින ස්වභාවය අපිට ආවේනික වුණ අපේ දේ විදිහට අපි මේක රැක ගන්න ඕනේද කියන එක. මොකද මේක නව්‍යකරණය වීමේ හැම වෙලේම මිනිස්සු දකිනවා මේකේ වෙන පැත්තක් දකිනවා මේකත් අලුත් වෙන්න ඕනේ මේකත් අලුත් මේක වෙනස් වෙන්න ඕනේ කියලා. අපි ජීවිතේ හැමදාම කවි කියපු මිනිස්සු. අපිට උපතේදී කවියක් තිබුණා, මරණයේදී අපි කවි කිව්වා. අපි වැඩිමහල් වෙනකොට කවි කිව්වා, අපි විවාහ වෙද්දී කවි කිව්වා, අපි උත්සවයකදී කවි කිව්වා, කුඹුරේදී කවි කිව්වා, හේනේදී කවි කිව්වා, පැලේදී, ගොයමේදී, සාගරයේදී අපි හැමතැනම කවියත් එක්ක බද්ධ වෙලා තමයි අපේ ජීවිකාව අරගෙන ගියේ. ඒක නිසා ලාංකීය සංස්කෘතිය තුළ කවිය කියන දේ ලංකාවේ මිනිස්සයාට નિરાයාසයෙන්ම එන්නත් වෙලා තියෙනවා. කවිය කියන දේ වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ දැනුම කියන දේ කොහොමදත් මිශ්‍ර වෙනවා. දැනුම බටහිරද පෙරදිගද කියලා වෙනසක් නැහැ. බටහිර හෝ පෙරදිග වේවා දැනුම කියන දේ කාලයෙන් කාලට මිශ්‍ර වෙනවා. ඒ මිශ්‍ර වීමත් එක්ක කවිය එක යුග ගණනාවක් පසු කරමින් තිබෙනවා. අපි කොළඹ ගැන කතා කරනවා, නූතන ගැන කතා කරනවා. මේ මොහොතේ අපි කතා කරන්නේ නූතනම කාව්‍ය යුගය ගැන. දැන් කෙනෙක් මේ ආකාරයේ චෝදනාවක් එල්ල කරොත් කවියෙකුට භාෂාව සම්බන්ධව මම නැවතත් කතා කරන්නම් මිගාර. මට එතන තව පොඩ්ඩක් මේ පැහැදිලි කර ගැනීමක් තිබෙනවා. සමහර මේ නූතන යුගයේ කවින් සම්බන්ධව ගත්තට පස්සේ ඔවුන්ගේ භාෂා විලාසය, භාෂාව සඳහානුගමනය කරන සමහර දේවල් ඉතා කටෝර භාෂාවක් තමයි ඔවුන් මේකට යොදාගන්නේ කියලා චෝදනාවක් නැගෙන්නට පුළුවන්. ඒක නිසඳස් කාව්‍ය සම්ප්‍රදාය තුළ අපි බොහෝ දුරට දැකලා තිබෙනවා. මේකට ඔබ කොහොමද පිළිතුරු දෙන්නේ? කවියෙකුට කවියක් නිර්මාණය කිරීම සඳහා අනුභූතියක් හම්බෙන්නේ කොයි පරිසරයකින්ද? විෂය හම්බ වෙන්නේ කොතනින්ද? අන්නේ අදාළ පරිසරය ඔහුගේ භාෂාව වෙනවා. අපි උදාහරණයක් වශයෙන් පැහැදිලි කරගනිමු. යම් කිසි දෙයක් තිබෙනවා නම්. දැන් ඒ කියන්නේ ඔබ සඳහන් කරන්නේ දැන් මේක මේ ජීවත් වෙන පරිසරය තුළ ඔහු නිර්මාණය කරන්නේ කුමන ශානරයක් උදෙසාද මේ සඳහා භාෂාව වෙනස් කළ හැකි කියලා. මේ සඳහා භාෂාව වෙනස් කළ හැකි. කවිය භාෂාව ගැන කතා කරනකොට ඒ භාෂාවට අදාළ ආකෘතිමය ගැන කතා කරනකොට මට හොඳම උදාහරණයක් මතක් වෙනවා. නුවන් තොටවත්ත කියන තරුණ කවියාගේ හිනිපෙත පාමුල කියන කවි පොතේ තියෙනවා බොහොම අපූර්ව කවියක්. මේ කවියේ මාතෘකාව කපුටු බිත්තර. මෙන්න කවිය. තවත් බිත්තර දෙකක් තියෙනවා පුපුරන්න. සැකයි නම් තමයි ඒ නමුත් ඉවසන් ඉන්න. මොක වුණත් පල්ලෙහාට පෙරලන්න පුළුවන්ද? අඬන්නට එපා මගේ තටුවලට බර වෙන්න. මේ කවිය කතාව යන්නේ තාත්තෙක් කරන කතා බහක්. මේ තාත්තා කපුටු තාත්තෙක් කපුටු අම්මට කියනවා අපි දන්නවා කපුටයි කූඩුවම තමයි කොහත් බිත්තර දාන්නේ. කපුටි බලන් ඉන්නවා බිත්තර පුපුරනකම්. හැම බිත්තරයකින්ම එළියට එන්නේ කොහා පැටව. හැබැයි තව බිත්තර දෙකක් තියෙනවා. මේ කපුටු තාත්තා කියන කවිය තමයි මේක. තවත් බිත්තර දෙකක් තියෙනවා පුපුරන්න. සැකයි නම් තමයි ඒ නමුත් ඉවසන් ඉන්න. මොක වුණත් පල්ලෙහාට පෙරලන්න පුළුවන්ද? අඬන්නට එපා මගේ තටුවලට බර වෙන්න. Tamanගෙම කියාගේ කෑල්ලක් බැඳගන්න. දන්නේ නැති වුණත් තුන් බිජුනලා පුළුවන්ද? කැත වුණත් දන්න හැටියට කූඩු බැඳගන්න.
උඹට මට බැරි මොකද උන්ට කියලා දෙන්න. දන්නවා රකින්නට නේක දුක් උඹ වින්ද. ඒ වුණත් පොඩි උන්ට කෙටුවේ මොන හිතකින්ද. කාගේ හරි පොඩි උන්නේ ගිහින් එක්කන් එන්න. උන් එළියේ ඉන්නේ නැද්දි පුළුවන් ද බත් කන්න. අමා මේ කතා කරන්නේ කපුටු කූඩුවක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ අපිට ලංකාවේ තියෙන නිවාස ප්‍රශ්නය, අපිට තියෙන ආහාර ප්‍රශ්නය පිළිබඳව. බලන්න කවියා තමන්ගේ ආකෘතියට අදාළව කවියේ භාෂාව කොයිතරම් අපූර්වට හසුරුවාගෙන තියනවද කියලා. ඔව්. අපි සූදානම් වෙන්නේ නිමා කරන්නට වැඩසටහන. ඊට කලින් යමක් කියන්නට තියෙනවා. මිගාර බම්නු සිංහ ඔබ ඉතා දක්ෂ කවියෙක්. ඒ නිසා තමයි අද ඔබට මේ තැන හිමි වෙලා තිබෙන්නේ සහ ඔබ රාජ්‍ය සම්මාන වලට පාත්‍ර වෙන්නෙත්. ඒ වගේම ඔබේ අතින් ලියවෙනවා සිසිර සඳ ලං වූ දිනේ සිට කියන කාව්‍ය සංග්‍රහය. අනාගතයේ කෙටි කතා සංග්‍රහයක් තවත් කාව්‍ය සංග්‍රහයක් නුදුරු දිනේ මුද්‍රිත වන්නට එළි දකින්නට නියමිතයි. ඉතින් සොඳුරු කතා බහක් මෙහෙම කවියෙක් එක්ක වාඩි වෙලා කතා කරන්න ලැබීම හරි අමුතු හැඟීමක්. ඒක මේ කවිසිත කියන එක අර හිටිවන කවිය කියනකොට තමයි මට වඩාත්ම දැනුනේ. හිටිවන කවිය තුල මේ ඒ හැකියාව ගැන අපි කතා කරලා යුතු නෑ. ඒක අසීමිත හැකියාවක්. කෙසේ වෙතත් ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි. මේ සාහිත්‍යයට මේ පණ ලබා දෙන්නට ඔබටත් කෙසේ හෝ දායකත්වයක් ලබා දීම සම්බන්ධව තව තවත් ඉදිරියට ඔබේ මේ කටයුතු ටික කරගෙන යන්නට Tamanගේ තිබෙන දක්ෂතාවයන් කුසලතාවයන් ටික තව ටිකක් ඔප්නාංවාගෙන අපි මේ හොයන සාහිත්‍ය මිනිසුන් ටික සාහිත්‍යයෙන් හෙබි සාහිත්‍යයෙන් පෝෂණය වන මිනිසුන් ටික රඳවා ගන්නට තවත් පරම්පරාවක් බිහි කරන්නට ඔබට කෙසේ හෝ තැනක උදව් උපකාර කරන්නට පුළුවන් වුණොත් ඔබ එය කරනවා කියලා විශ්වාස කරනවා. ස්තුතියි ඔබට ආවාට සමුදෙනවා අයබෝන් කියලා. ඉතින් අපි සූදානම් වෙන්නේ සහෘදයා විශේෂාංගෙන් සමුගෙන යන්නට. තවත් මෙවැනි සහෘදයන් සොයා යන්නට අපි සූදානම්. සමසිත ඇත්තන් ඔබට සමීප කරන්න අපි සූදානම්. අපි උදා ඉර වැඩසටහනත් සමග සම්බන්ධ වන්නට කියා ඔබට ආරාධනා කරන ගමන් සහෘදයා විශේෂාංගෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්.